right BSC drive සිංහල YouTube නාලිකාවට ඔබ සියලුම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්නේ කෘෂි විද්‍යාව කියන සබ්ජෙක්ට් එකෙන් තමයි විෂය ධාරාවේ 12 වෙනි ශ්‍රේණියේන බිම් සැකසීම කියන පාඩමේ එහෙම තමයි බිම් සැකසීමේ උපකරණ පිළිබඳව තමයි අද මම කතා කරන්න යන්නේ. එහෙනම් ඔකට ආරම්භයේම මේ රූප සටහන් ටිකක් තියෙනවා. ඉතින් බිම් සැකසීම තමයි අද බිම් සැකසීමේ උපකරණ තමයි අද මෙතනදී විශේෂ කරලා කතා කරන්න යන්නේ. බිම් සැකසීම සඳහා යොදා ගන්න උපකරණ. එහෙනම් අපි පාඩමට යමු. right බිම් සැකසීමේ උපකරණ පිළිබඳ ඉගෙන ගැනීමට කලින් අපි බලමු ඇයි මේ බිම් සකස් කිරීමක් කරන්න කියලා. මොකක්ද හේතුව බිම් සකස් කිරීමක් කරන්න කියලා. අපි බලමු. වගා කන්නයක් අවසන් වෙනට වගා බිම් වල පස තදවීම සිදු වෙනවා. අපි දන්නේ දේ තමයි ළමයි එක් වගා කන්නයක් අවසන් වුණායින් පස්සේ ඊළඟ වගා කන්නේ නැවතත් අලුත් භෝගයක් වගා කිරීමට පෙර අනිවාර්යෙන් බිම් සකස් කිරීමක් කළ යුතුයි. ඇයි? ඒ පස තද වෙනවා. හරි? මොකද අපි දන්නවා වගා කන්නයක් අවසන් වීමත් සමගම පස තද වීමට ලක් වෙනවා. ඉතින් පස තද වීමට බලපාන හේතු මොනවද කියලා අපි ඉස්සලා පොඩ්ඩක් ඉගෙන ගමු. right. වැහි බිඳු පොළවේ ගැටීමෙන් පස් සමූහන බිඳී පහළින් වූ සමූහන අතර සිරවීම. ඔව් අපි දන්න දේ තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම වර්ෂාව කියන දේ හම්බ වෙනවා. වර්ෂාව හම්බ වුණාට පස්සේ මේ පසේ තියෙනවා පස් අංශු. මෙන්න මේ පස් අංශු මේ පසේ තියෙන මේ සිදුරු තුල සිරවීම තුල. හරි? සිරවීම තුලමුත් පස තදවීමක් වෙනවා. දෙවෙනි එකට යනවා. වගා කන්නේ තුලදී වාර්ය ජලයේ සැපීම නිසා පස වියලීම හා තෙත්වීම මාරුවෙන් මාරු සිදුවීම. ඔව් ප්‍රධාන වශයෙන් අපි දන්නවා මේ වගා දැන් V වගේ භෝගයක් ගත්තොත් ඕක ළමයි මාරුවෙන් මාරු වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කියමුකෝ. ඔන්න අපි ගත්තොත් මේ V භෝගයේ සාමාන්‍යයෙන් වර්ධනය වෙන ඔන්න අවස්ථාවේදී හොඳට ජලය සම්පාදනය කරනවා. ඒතර අස්වනු නෙලන්න ඔන්න මෙන්න කියලා සාමාන්‍ය ජලය සම්පාදනය කිරීමක් කරන්නේ නැහැ V වගාවේදී. ඒතර ඕක අපි ගත්තොත් එක කාලයකදී හොඳට තෙත් වෙනවා පස එක කාලයකදී හොඳට වේලෙනවා. ඒ කියන්නේ එක කාලයකදී වතුර ජලය හොඳට සම්පාදනය කරන හොඳටම තෙත් වෙනවා පස. එක කාලයකදී ජලය සම්පාදනය කරන්නේ නැහැ. එතකොට පස වියලීම සහ තෙත්වීම කියන දේ මාරුවෙන් මාරු සිදු වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් මේ පස තදවීම සඳහා බලපාන. හරි? right ඊළඟ ගොවිපළ උපකරණ හා යන්ත්‍රවල ක්‍රියාව. ඔව් ප්‍රධාන වශයෙන් මේක නම් බලපානවා. මොකද අපි ගත්තොත් එහෙම දැන් ගොවිපළ කියන දේ යාන්ත්‍රීකරණ වෙලා තියෙන. ප්‍රධාන වශයෙන් මේ කියන්නේ ළමයි අපි ගත්තොත් එහෙම දැන් ගොවිපළ සඳහා අපි ගත්තොත් එහෙම මෙහෙම කියමුකෝ වගා කරන වගා කරන භූමියක් සඳහා අපි ගත්තොත් ඔය බූතයා වගේ ගුවන් කැපීම සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිත කරනවා. ඉතින් ඒ වගේ තියෙන ලොකු චේන් තියෙන දැන් ඩෝසර් වල තියෙන ලොකු රෝද තියෙන. ඉතින් ඒවා මේ වගා බිම් වල ගමන් කිරීම තුළින් ඒ අදාළ ගොවිපළ සඳහා පාවිච්චි කරන එහෙම නැත්නම් ඒ කුඹුරුවල අස්වැන්න නෙලීම සඳහා භාවිත කරන උපකරණ වල එහෙම නැත්නම් ඒ යන්ත්‍ර සූත්‍ර වල තියෙන ඒ රෝද වගේ දේවල් වලට අපි ගත්තොත් මේ පස තද වෙනවා. ඒ තදවීම හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම මේ පස තද වෙන්න ඒකත් හේතුවක් වෙනවා. ඊළඟ මිනිසුන්ගේ හා සතුන්ගේ පයට පෑගීම. ඔව් ඒකත් ප්‍රධාන හේතුවක් විදිහට අපි ගන්නවා. දැන් ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එමෙ ඉතින් අපි ගත්තොත් එමෙ බීජ සංස්ථාපනය කරපු වෙලාවේ සිට හරි දැන් වී වගාව නම් බීජ වැපිරීම සිදු කරපු අවස්ථාවේ ඉඳන් අසුන් නිලන තෙක් මිනිසා යනවා ඒ කුඹුරට. හරි කුඹුරට අනිවාර්යයෙන් අස්වනු අපි ගත්තොත් බීජ වැපිරීමේ සිට අස්වනු නෙලීම දක්වා කාලය තුළ මිනිසුන් ඇවිදීමක් සිදු කරනවා. ඒක කුඹුරේ විවිධ කටයුතු සඳහා පොර යෙදීම සඳහා ජල සම්පාදනයේ විවිධ කටයුතු සඳහා ඒ ශේෂ්ත්‍රය තුළ ඇවිදීමක් කරනවා. ඉතින් මේ හේතුව හින්දා මිනිසුන්ගේ ඒ පායට පෑගීම හින්දාත් අනිවාර්යයෙන්ම පස තදවීමක් වෙනවා. මෙවැනි පසක භෝග සංස්ථාපනය පසුවේ. එබැවින් භෝග සංස්ථාපනයට පෙරම බිම් සැකසීම සිදු කළ යුතුයි. ඔව්. අපි දන්නවා ඉතින් තද වෙච්ච පසක ප්‍රධාන වශයෙන් භෝග සංස්ථාපනය කරන්න බෑ. හරි? පස තදයි නම් භෝග සංස්ථාපනය කරන්න බෑ. ඒ හින්දා අනිවාර්යයෙන්ම භෝග සංස්ථාපනයට පෙරම බිම් සකස් කිරීම නම් අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕන. right. අපි එන ඊළඟ කොටසේ. ඔව්. බිම් සකස් කිරීම යන බීජ පෙරෝණය හා ඉන්පසු මනා භෝග වර්ධනය ලබා ගැනීම සඳහා පස භෞතික සකස් කිරීම බිම් සැකසීම ලෙස හැඳින්වේ. ඔව්. ඔකට මෙතන රූප සටහන තියෙනවා. මේ රූප සටහන කොට පැහැදිලි වෙනවා මොකද්ද මේ බිම් සකස් කිරීම කියන්නේ කියලා. මේ බිම් සකස් කිරීම කියන්නේ බීජ පෙරෝණය හා ඉන්පසු මනා භෝග වර්ධනය ලබා ගැනීම සඳහා පස භෞතික සකස් කිරීම බිම් සැකසීම ලෙස හැඳින්වේ. ඒ කියන්නේ අපි ගත්තොත් බිම් සැකසීම කියන්නේ මනා භෝග වර්ධනයට උචිත වන අයුරින් පාංශු පරිසරයෙන් භෞතික වශයෙන් සකස් කිරීමක් තමයි මේකදී කරන්නේ. අර තද වෙච්ච පාංශු ස්තර බිඳ හෙලලා පස භෞතික සකස් කිරීමක් තමයි මේකදී කරන්නේ. ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ පස තදලා තිනවා නම් පස පොඩ්ඩක් ලිහිල් කරලා ගැඹුරට බිම් සැකසීම කටයුතු කරලා අර පස ලිහිල් කරලා දෙන එක තමයි කරන්නේ. ඒ කියන්නේ භෝග වර්ධනයට අවශ්‍ය වන ප්‍රධාන වශයෙන්ම අර
ලිහිල් ස්වභාවය පසේ තියෙන සවිවරතාවය වගේ ඒ ලක්ෂණ වැඩි දියුණු කිරීම තමයි කරන්නේ. වී වගාවේ නම් ඔකට මේකක් දැනගන්න පාංශු ව්‍යුහය විනාශ කිරීමක් තමයි කරන්නේ. වී වගාවේදී. හරි. ඉතින් ඒකින්ද භෝගෝගාට උචිත පාංශු පරිසර ලබා දීම තමයි බිම් සකස් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. හරි. මම හිතනවා ඔකට පැහැදිලි ඇති මේ රූප සටහන දැක්කහමත් මොකද්ද මේ බිම් සකස් කිරීම කියන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔව්. බිම් සැකසීම උපකරණ. කෘෂි භෝග වගාවේ භාවිතා කරන බිම් සැකසීම උපකරණ පහත ලෙස වර්ගීකරණය කළ හැකියි. ප්‍රධාන වශයෙන්ම ළමයි මේ බිම් සැකසීම උපකරණ ආකාර දෙකකට වර්ගීකරන කරනවා. අංක 1 තමයි ළමයි බිම් සැකසීමේ අවස්ථාව අනුව වර්ග කිරීම. අංක 2 තමයි උපකරණේ ක්‍රියාකාරීත්වයට බලය ලබා ගන්න ආකාරය අනුව උපකරණ වර්ග කිරීම. අංක 1 තමයි දැන් බිම් සැකසීම උපකරණ අපි කතා කිරීමේදී මේක වර්ග කරනවා. අංක 1 තමයි බිම් සැකසීමේ අවස්ථාව අනුව වර්ග කරනවා. අංක 2 තමයි උපකරණේ ක්‍රියාකාරීත්වයට බලය ලබා ගන්න ආකාරය අනුව උපකරණ වර්ග කිරීම. අපි බලමු ඉස්සෙල්ලාම බිම් සැකසීමේ අවස්ථාව අනුව වර්ග කිරීම. බිම් සැකසීමේ විවිධ අවස්ථා අපි අඳුර ගන්නවා. ඒ අංක 1 තමයි ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ, දෙවෙනි එක තමයි ද්විතීක බිම් සැකසීමේ උපකරණ, තුන්වෙනි එක තමයි අතුරු යත් ගෑමේ උපකරණ. ප්‍රාථමික, ද්විතීක සහ අතුරු යත් ගෑමේ උපකරණ තමයි මේ බිම් සැකසීමේ අවස්ථා අනුව වර්ග කරන්නේ. දෙවෙනි එකේදී අපි ඉන්නේ උපකරණේ ක්‍රියාකාරීත්වයට බලය ලබා ගන්න ආකාරය අනුව උපකරණ වර්ග කිරීම. සත්ව බලයෙන් අපිට පුළුවන් අදාළ උපකරණ වල ඒ අදාළ බලය ලබා ගන්න ක්‍රියා කිරීම සඳහා ඒ වගේම යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන උපකරණ සහ මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ. ඉතින් අපි බලමු මේ උපකරණ මොනවද එකින් එක මොනවද කියලා අපි විමසා බලමු. රයිට්. ඉස්ලාම් මම බලමු මේ බිම් සැකසීමේ අවස්ථාව අනුව යොදා ගන්න උපකරණ. අපි බලමු ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ කියන්නේ මොනවද කියලා. රයිට්. පස පෙරලීම හා කෙටීම මගින් පස විවෘත කිරීමට යොදා ගන්න උපකරණ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ ලෙස හැඳින්වේ. ඔව්. අපි දන්නවා මේ ප්‍රාථමික බිම් සැකසීමේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ අර තද වෙච්ච පස පෙරලීම කෙටීම මගින් පස විවෘත කිරීමට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ සඳහා යොදා ගන්න ලබන උපකරණ තමයි ප්‍රධාන වශයෙන් ප්‍රාථමික බිම් සැකසීම උපකරණ ලෙස හැඳින්වෙන්නේ. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ ප්‍රාථමික බිම් සැකසීමේ දෙන්නේ පස පෙරලීම හා කෙටීම මගින් පස විවෘත කිරීම. ඉතින් පස පෙරලීම හා කෙටීම මගින් පස විවෘත කිරීමට යොදා ගන්න උපකරණ තමයි ප්‍රාථමික බිම් සැකසීම කියලා කියන්නේ. මේක නිකන් රළු බිම් සැකසීම. කියන්නේ දැඩි බිම් සැකසීම. හරි? බොහොම සරලව දැඩි බිම් සැකසීම ඔකට රූප සටහන දැක්කම පේනවා තද වෙච්ච පස නැවතත් උඩට අරගෙන මේක ටිකක් ගැඹුරට කරන බිම් සැකසීමක් මේක. හරි? ප්‍රධාන වශයෙන් මේක දැඩිව සිදු කරන බිම් සැකසීමක් කියලා පොඩ්ඩක් මතක තියාගන්න. ඔකට රූප සටහන දැක්කම ඒක තේරෙනවා. රයිට්. අපි නම් බලමු. ඔව් ප්‍රාථමික බිම් සැකසීම කරන ප්‍රධාන වශයෙන්ම අපි වේදනවා සත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ. ඒ කියන්නේ යොදා ගන්න ලබන බලය අනුවත් අපි උපකරණ වර්ගීකරණය කරනවා. අතට ප්‍රාථමික බිම් සැකසීම උපකරණ වල තියෙන සත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ මොනවද කියලා බලමු. අංක 1 තමයි ළමයි ගැමිලි නගුල. 2 තමයි සැහැල්ලු යකඩ නගුල. ඉතින් මෙන්න මේ උපකරණ දෙකම මෙන්න මේ නගුල් වර්ග දෙකම ඔය කට්ටිය දැනගන්න ඕන අපේ සිලිබස් වල තියෙනවා. ඉතින් මේ උපකරණ දෙකම අර ගවයින් යොදාගෙන තමයි එහෙම තමයි මී ගවයින් යොදාගෙන තමයි මේ උපකරණ දෙක ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේක සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ විදියට ගන්න. ඔය ඉස්සර කුඹුරු වල කට්ටිය දැකලා ඇති ඔය ෆිල්ම් වල එහෙම තියෙනවා මේ නගුල් වර්ග යොදාගෙන ඒ සීසෑමේ කටයුත්ත කරනවා. ප්‍රධාන වශයෙන් වී වගාවේ තමයි යොදාගන්නේ. ඉතින් මේ වගේ මේ උපකරණ වල තියෙන කොටස් ඔකට අඳුර ගන්න ඕන. ප්‍රධාන වශයෙන් ගැමිලි නගුල ගැන කතා කරනවා. පතකඩය එහෙම නැත්නම් හීලිය කියලා තියෙනවා. ඒක අපි ගත්තොත් සැහැල්ලු යකඩ නගුලෙත් තියෙනවා. ඒ වගේම කැපුම් තලය එහෙම නැත්නම් ඒකට කියනවා හී තලය කියලා. එතකොට කැපුම් තල තියෙනවා සැහැල්ලු යකඩ නගුල සහ ගැමිලි නගුල. එතකොට මතක තියාගන්න ඕන. ඒ වගේම ගැමිලි නගුල ගැන කතා කරනවා හීදත කියලා කොටසක් තියෙනවා. ඒ වගේම අත කියලා කොටසක් තියෙනවා. අත කියන කොටස සැහැල්ලු යකඩ නගුල සහ ගැමිලි කියන දෙකේම තියෙනවා. ඒ වගේම සැහැල්ලු යකඩ නගුල ගැන කතා කරනකොට හැඩලෑල්ල එහෙම නැත්නම් කන කියලා කොටසක් තියෙනවා. ඒ වගේම භූමි අංශය කියලා කොටසක් තියෙනවා සැහැල්ලු යකඩ නගුල තුල. ඉතින් ඔකට මෙන්න මේ උපකරණ වල මේ කොටස් ටික හොඳට මතක තියාගන්න ඕන. අනිවාර්යයෙන්. ඉතින් මේකෙදි කතා කරන්න තියෙන ප්‍රධාන වශයෙන් මේ උපකරණ දෙක ගැන කතා කිරීමේදී වී වගාවේදී එහෙම නැත්නම් මඩගොවි තැනේ තමයි ප්‍රධාන වශයෙන් යොදාගන්නේ. මී ගවයේ යොදාගෙන තමයි මේදී බිම් සැකසීමේ කටයුතු කරන්නේ. ඉතින් දැන් නම් බොහෝ දුරට මේ උපකරණ භාවිතා වෙන්නේ නැහැ. මොකද යන්ත්‍ර සූත්‍ර ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඉස්සර ගොවිතැනේදී ඉස්සර කුඹුරු ගොවිතැනේදී තමයි මේක යොදාගත්තේ ගොඩක් දුරට. මම නම් දැන් ප්‍රායෝගිකව මම දැකලා නැහැ. දැන් මේ වගේ උපකරණ පාවිච්චි කරනවා. ඉතින් නමුත් අපේ සිලිබස් එකේ තියෙන ඒකින්ද හොඳට මේ උපකරණ පොඩ්ඩක් බලා ගන්න. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටස යමු. මිනිස් බලෙන් ක්‍රියා කරන උපකරණ. දැන් අපි මීට කලින් කතා කරේ ප්‍රාථමික බිම් සැකසීමේ උපකරණ වල. එහෙම නැත්නම් පස විවෘත කිරීමට, කෙටීමට, පෙරලීමට සඳහා යොදා ගන්න ලබන සත්ව බලයෙන් බලය යොදා ගන්න ක්‍රියාත්මක වෙන ප්‍රාථමික බිම් සැකසීම උපකරණ. දැන් අපි කතා කරන්නේ මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ. ඉතින් මේ හැම උපකරණෙම නැත්නම් ප්‍රාථමික බිම් සැකසීම උපකරණ ගැන තමයි අපි කතා කරන්නේ. මේ හැම උපකරණයකින් වෙන්නේ
පස කෙටීම පෙරලීම මගින් පස විවෘත කර ගැනීමක් තමයි ප්‍රධාන වශයෙන් එන්නේ. ඒතර මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ වලට ප්‍රධාන වශයෙන් ඔකට දාන උදැල්ල. ඉතින් උදුළු වර්ග ගොඩක් තියෙනවා. ගොඩ උදැල්ල, ඒ වගේම ඇඹිලි පිටි ප්‍රදේශයේ ඇති උදැල්ල, මඩ උදැල්ල, යාපනී භාවිතාන උදැල්ල, කොත්මලේ ප්‍රදේශයේ භාවිතාන උදැල්ල වගේ විවිධ උදුළු වර්ග තියෙනවා. හරි උදුළු කියලා කියන්නේ මේක මිනිස් බලයෙන් යොදා ගන්න ලබන තමයි ක්‍රියා කරන්නේ. හරි ඔකට උදැල්ල කියන දන්නවා බොහොම සරලව. ඒ වගේ මුල්ලු තියෙනවා ප්‍රධාන වශයෙන් උදුළු මුල්ලු, අත් මුල්ලුව කියලා තියෙනවා. මේ උපකරණ දෙකේ මේ වගේ උදැල්ල සහ මුල්ලුව කියන උපකරණ දෙකෙම වෙන්නේ ප්‍රාථමික බිම් සැකසීමේදී ප්‍රධාන වශයෙන් පස විවෘත කිරීම, කෙටීම මගින් පස පෙරලා ගැනීම මේ වගේ කාර්යයක් තමයි වෙන්නේ. ඉතින් මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ ගැන ඔකට දැන් දන්නවා. රයිට්. තුන්වෙනි එක තමයි ළමයි යකඩ ඉන්න. ඉතින් යකඩ ඉන්නත් මේක හරි සරල උපකරණ යකඩයෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකත් පස මිනිස් බලයෙන් තමයි යොදාගන්නේ. ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන්නේ මිනිස් බලයෙන්. ඉතින් යකඩ ඉන්න ඔකට හැමෝම දැකලා තියෙනවා. මහා ලොකු විස්තරයක් නෑ මේ පිළිබඳ මහා ලොකුට. ඒකට දන්නවා. ඉතින් මේකේදීත් පස විවෘත කිරීම, කෙටීම, පෙරලීම. ඒ වගේ ඒ පස අපි ගත්තොත් පස කෙටීම, විවෘත කිරීම මගින් පස පෙරලීම. හරි. එහෙම තමයි පස විවෘත කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම මේකේදී කරන්නේ. ප්‍රාථමික බිම් සැකසීමේදී. රයිට්. එහෙනම් ඊළඟ කොටස යමු. රයිට්. යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන උපකරණ. දැන් අපි කතා කරන ළමයි ප්‍රාථමික බිම් සැකසීමේදී මේ යන්ත්‍ර සූත්‍රය යොදාගෙන නැත්නම් යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන උපකරණ මොනවද කියලා. රයිට්. ට්‍රැක්ටර් වලට සම්බන්ධ කර සීසයි. මේ සඳහා ශ්‍රී ලංකාවේ ද්විරෝධ සහ සිව්රෝධ ලෙස ට්‍රැක්ටර් වර්ග දෙකක් භාවිත කරයි. ට්‍රැක්ටර් වර්ගය අනුව සවිකරන උපකරණ වෙනස් වේ. අපි දන්නවා දැන් ලංකාවේදී ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් මේ ට්‍රැක්ටර් වර්ග දෙකක් තියෙනවා. ඒතකොට මේ යන්ත්‍ර බලෙන් ක්‍රියා කරන උපකරණ විශේෂත්වය තමයි ළමයි යම් යන්ත්‍රයක් තුලින් තමයි මේ උපකරණ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේවා ප්‍රධාන වශයෙන්ම ට්‍රැක්ටර් ආධාරයෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ යන්ත්‍ර එහෙම තමයි මේ උපකරණ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ට්‍රැක්ටර් වර්ග දෙකක් තියෙනවා ලංකාවේ දිවිරෝධ සහ සිව්රෝධ ට්‍රැක්ටර් කියලා. ඉතින් අපි බලමු ඒ උපකරණ වලට එහෙම නැත්නම් දිවිරෝධ සහ සිව්රෝධ ට්‍රැක්ටර් වලට දිවිරෝධ සහ සිව්රෝධ ට්‍රැක්ටර් වලට භාවිත වන උපකරණ වෙනස්. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. රයිට්. පාතම් බිම් සකසන උපකරණ. ප්‍රධාන වශයෙන්ම රෝධ 4 ට්‍රැක්ටර් වලට සවිකරන උපකරණ ගත්තොත් හැඩලෑල් නගුල මේකට අපි මෝල්ඩ් බෝඩ් නගුල කියලා කියනවා. ඒ වගේම තැටි නගුල ප්‍රධාන වශයෙන්ම රෝධ 4 ට්‍රැක්ටර් වල භාවිත කරන්නේ. ඒ වගේ රෝධ 2 ට්‍රැක්ටර් වලට සවිකරන උපකරණ අපි ගත්තොත් ජපාන් පරිවර්තන නගුල සහ හැඩලෑල් නගුල. ඔකට හොඳට මතක තියාගන්න මේ ප්‍රාථමික බිම් සැකසීම උපකරණ වල වෙන්නේ පස අපි ගත්තොත් පස කැඩීම, පෙරලීම වගේ පස විවෘත කිරීමක් තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. එහෙනම් අපි මේ උපකරණ බලමු. ඔව්. මේ තියෙන ළමයි සිව්රෝධ ට්‍රැක්ටරේ. හරි. ඔකට හොඳට මතක තියාගන්න මේ තියෙන්නේ සිව්රෝධ ට්‍රැක්ටරයක් තමයි මේක තියෙන්නේ. මේ උපකරණ වලට තමයි ඔය මම කිව්ව කලින් කිව්ව තැටි නගුල සහ හැඩලෑල් නගුල වගේ උපකරණ සවි කරන්නේ. රයිට්. ඔව් ළමයි. අපි ඉස්සලා බලමු මේ තැටි නගුල. තැටි නගුල පිළිබඳව බලමු. ඔව්. අපි ගත්තොත් මේ තැටි නගුලේ ප්‍රධාන කොටස් තියෙනවා. ඉතින් කොටස් ඉස්සලාම අපි දැනගන්න ඕනේ. ඉතින් මේ තැටි නගුල ඉස්සලාම මම කිව්වා වගේ සිව්රෝධ ට්‍රැක්ටර් වල තමයි බොහෝ දුරට භාවිත කරන්නේ. ඉතින් පාදම් බිම් සැකසීමේ බහුලවම යොදා ගන්න ලබන උපකරණය තමයි මේ තැටි නගුල කියලා කියන්නේ. අංක 1 මුදුන් ඇමුණුම් ස්ථානය. ඒ වගේ මේකේ මම කොටස් නම් කරලා තිනවා. අංක 1 මුදුන් ඇමුණුම් ස්ථානය, අංක 2 පැති ඇමුණුම් ස්ථානය. ඉතින් මේ දෙකෙන්ම වෙන්නේ ට්‍රැක්ටරයට අමුණු ලබන ස්ථාන. මොකද අපි ගත්තොත් එම රෝධ 4 ට්‍රැක්ටර වලට මේ උපකරණේ සවි කරන්න ඕනේ. ඉතින් සවි කරන ස්ථානය තමයි මේ අංක 1 කියලා දාලා තියෙන්නේ. මුදුන් ඇමුණුම් ස්ථානය. අංක 2 කියලා කියන්නේ පැති ඇමුණුම් ස්ථානය. මේකදී අංක 3 කියලාම දාලා තිනවා කැපුම් තලය. ඉතින් කැපුම් තලයෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන් පස් පිඩැල්ල කැපීමට ආධාර වීම. අර පස කැපිලා පස විවෘත වීමක් නෙවෙන්නේ. හරි? කැපීමට ආධාර වීමක් තමයි වෙන්නේ. ඒ වගේම 4 වෙනි කොටසෙන් මෙතන වෙන්නේ තැටි බෙයාරීම. මෙතන 4 වෙනි කොටසේ ළමයි තියෙන තැටි බෙයාරීම කැපුම් තලය කැරකවීමට උපකරණ. ප්‍රධාන වශයෙන් මේ කැපුම් තල මේවා මේ තැටි කැරකීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා. රයිට්. ඒ වගේම පස්වෙනි එක ගත්තොත් එම් පස්වෙනි මේ රූපසරණ මම නම් කරලා දෙනවා. පස්වෙනි තැටි තල පාද කැපුම් තලයේ නගුල් බඳ සවි කිරීමට උපකාරී වේ. ප්‍රධාන වශයෙන් මේ කැපුම් තල එහෙම නැත්නම් තැටි පාද ප්‍රධාන වශයෙන් කැපුම් තලය තල ටික මේ නගුල් බඳ සවි කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම 6 වෙනි එක තමයි ළමයි භූමි රෝධය. භූමි රෝධයෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ නගුල එක එල්ලේ ගෙන යවට උපකාරන. මොකද නගුල එල්ලි ගැසි එහෙම යන්න බෑ. බිම් සකස් කිරීමේ නගුල අර එක එල්ලේ ඍජුව නගුල ගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන්ම භූමි රෝධය කියන මේ 6 වෙනි කොටසෙන් මම නම් කරලා තියෙන 6 වෙනි කොටසේ වැදගත් වෙනවා. ඒ වගේම 7 වෙනි එක ගැන කතා කරොත් එහෙම ළමයි මෙතන 7 ඔකට පැහැදිලිද මේ රූප සටහනේ මම නම් කරලා තියෙනවා. කම්පන වාරකේ. කම්පන වාරකයෙන් වෙන්නේ නගුලට දැනෙන කම්පනවම කිරීමට ප්‍රධාන වශයෙන්ම මෙය උපකාරී වෙනවා.
නගුල දැන්න කම්පන වගේ අර එක එල්ලේ ඍජුව ඉදිරියට ඇදගෙන යාම. අර කම්පනයේ අවම වීම තුලින් ඉදිරියට ඇදගෙන යාමක් තමයි ඔය කම්පන වාරකයෙන් කරන ප්‍රධාන කාර්යය. ඒ වගේ 8 වෙනි කොටස. මේකෙදි මඩ සූර්ණය ප්‍රධාන වශයෙන් පස් පිඩැල්ල පෙරලීමට හා මඩ ඉවත් කිරීමට උදව් වේ. අපි දන්නවා මේ කැපුම් තලවල මැටි ඔය මඩ ඒ වගේ දේවල් හිරනොත් එකම මේ බිම් සැකසීම කියන දේ ප්‍රධාන වශයෙන් කරන්න අමාරුයි හරියට. ඉතින් වෙන්නේ නැහැ. ඒකින් හින්දා මඩ සූර්ණය මගින් මේ තැටි වල තියෙන මේ මඩ ටික ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් දායක නියෝගයෙන් පස් පිඩැල්ල පෙරලීමටත් මේ මඩ සූර්ණය කියන කොටසෙන් 8 වෙනි කොටසෙන් තැටි නගුලේ වැදගත් වෙනවා. ඊට අමතරව කටේ දැනගෙන ප්‍රධාන කාර්යය තමයි ගල් මුල් සහිත අලුතින් සංවර්ධනය කරන ගොඩ ඉඩම් වල බිම් සැකසීම යොදාගයි. ඔව්. අලුතින්ම බිම් සකස් කිරීම සඳහා යොදා ගන්න ලබන ගොඩ ඉඩම් වල තමයි මේ තැටි නගුල කියන උපකරණ ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙන්නේ. ඉතින් තැටි නගුල ගත්තොත් මේක දැඩි බිම් සැකසීමක් කරනවා කියලා කියන්නේ පස කෙටීම කැපීම තුලින් අර විවෘත කිරීම තමයි මේකෙදි ප්‍රධාන වශයෙන්ම මේකෙදි වෙන්නේ. හරි. ඉතින් අපි අද ප්‍රාථමික බිම් සැකසීම කොට දන්නවා. පස පෙරලීම, කෙටීම, ඒ වගේ දේවල් තුලින් පස විවෘත කිරීමක් තමයි. ප්‍රධාන වශයෙන් පස විවෘත කිරීමක් තමයි මේකෙදි කියන්නේ. ඉතින් ඒ සඳහා යොදා ගන්න ලබන උපකරණයක් තමයි එක් උපකරණයක් තමයි තැටි නගුල කියලා කියන්නේ සිවුරෝද ට්‍රැක්ටර් වලට සම්බන්ධ කරන. රයිට්. අපි ඊළඟ කොටසට යමු. එහෙනම් ඔයකට මම හිතනවා තැටි නගුල පිළිබඳ යම් අවබෝධයක් ලොකු අවබෝධයක් ගන්න තියෙන. ඉතින් ওই ටික තමයි එක්සෑම් වලදී අහන්නේ. හරි. ඒ ටික තමයි බොහොම සරලව මම ඔකටිට විස්තර කරලා දුන්නේ. රයිට්. මෝල් බෝල්ට් නගුල එහෙම නැත්නම් හැඩලෑල් නගුල කියලා කියනවා. මේක සිවුරෝද ට්‍රැක්ටර් වල තමයි භාවිත කරලා ප්‍රදර්ශන භාවිත කරන්නේ. අපි ගත්තොත් එහෙම ඉදිරියට උල් හැඩයක් ඇති හැඩලෑලි දෙකක් තුනක් තිබේ. ඒ නගුල බදන සම්බන්ධ වී සීරු මාරු කළ හැකි වීම විශේෂත්වය. ප්‍රධාන වශයෙන් මේ උපකරණ අර අවශ්‍ය ගැඹුර අනුව මේවා සීරු මාරු කරන්න පුළුවන්. බිම්රෝදෙමයින් ගැඹුර පාලනය කළ හැකිය. පිඩැල්ල පෙරලීම මනාව සිදුවේ. හැඩලෑලි පස් ඇලීම වළක්වන මඩ සූර්ණය නිසා කාර්යක්ෂමතාව වැඩි. ඔව් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම තැටි නගුලෙත් ඔය මඩ සූර්ණ කියන කතාව තිබ්බා. ඒකට මේ මඩ සූර්ණයෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ අර හැඩලෑලි වල තියෙන මේ පස් ඇලීම හරි වළක්වලා හොඳ කාර්යක්ෂම බිම් සැකසීමක් සඳහා වැදගත් වෙනවා. ඒ වගේ දිනකට හෙක්ටයාර 1.6ක් දෙකත් වැඩ කළ හැකියි. ඔය ප්‍රධාන වශයෙන් දවසකට හෙක්ටයාර 1.6ක් දෙකත් අතර ප්‍රමාණයක් ප්‍රධාන වශයෙන්ම බිම් සකස් කිරීම කරන්න පුළුවන් දිනකට. ඉතින් ලොකු බිම් ප්‍රමාණයක් කරන්න පුළුවන් මේ හැඩලෑල් නගුලෙන් එහෙම තමයි මෝල්ඩ් බෝල්ඩ් නගුලෙන් ලොකු බිම් ප්‍රමාණයක් අපිට දවසකට බිම් සැකසීමේ කටයුත්ත කරන්න පුළුවන්. ප්‍රාථමික බිම් සැකසීම කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ උපකරණ මම හිතන කොට පැහැදිලි ඇති. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. right. ඔන්න දැන් අපි එනවා රෝද දෙකේ ට්‍රැක්ටර් වලට සවිකරන උපකරණ වලට. දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ රෝද 4 ට්‍රැක්ටර් වලට. ඒතකොට දැන් අපි කතා කරන රෝද දෙකේ ට්‍රැක්ටර් වලට සම්බන්ධ කරලා සිදු කරන ලබන ප්‍රාථමික බිම් සැකසීම උපකරණ පිළිබඳව. අපි මුලින්ම කතා කරන්න යන්නේ ජපාන් පරිවර්තක නගුල. ඉතින් ජපාන් පරිවර්තක නගුල ගැන කතා කරොත් ඉතින් මේකෙදිත් වෙන්නේ ඉතින් පස විවෘත කිරීම සහ අපි ගත්තොත් පස විවෘත කිරීම. ප්‍රධාන වශයෙන් වෙන්නේ මේකේ පස විවෘත කිරීම. පස කෙටීම, පෙරලීම, ඒ තුලින් පස විවෘත කිරීම තමයි මේකෙදි වෙන්නේ. අර තද පාංශු විස්තරය බිඳ හෙලීම තමයි මේකෙදි ප්‍රධාන වශයෙන් වෙන්නේ. කියන්නේ තද ප්‍රධාන වශයෙන්ම ප්‍රාථමික බිම් සැකසීම උපකරණ යොදා ගන්නු ලබන්නේ තද පාංශු විස්තර බිඳ හෙලීම. කියන්නේ ගොඩාක් තද වෙච්ච පස් වලට තමයි මේ වගේ උපකරණ ප්‍රධාන වශයෙන් යොදාගන්නේ. ඉතින් රෝද දෙකේ ට්‍රැක්ටර් වලට සවිකරන උපකරණ තමයි ප්‍රධාන වශයෙන් ජපාන් පරිවර්තන නගුල කියලා කියන්නේ. මේකෙදි ගත්තොත් නගුල හරවන ලීවරයක් තියෙනවා. ඒ වගේ මුදුන් ඇමුණුම සහ ගැඹුර සීරු මාරු කරන අවශ්‍ය ගැඹුර අපිට සීරු මාරු කර ගන්න පුළුවන් කොටස් තියෙනවා. ඒ වගේම හැඩ නෑල්ල දිනවා නගුල් තලයේ මේ හැඩ නෑල්ල එහෙම නැත්නම් නගුල් තලයේ කියන කොටසෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ බිම් සැකසීමේ කටයුත්ත වෙන්නේ. ඒ වගේම පැති ඇමුණුම් ඒ වගේ කොටස් තියෙනවා ප්‍රධාන වශයෙන්ම මුදුන් ඇමුණුම් ඒ වගේ තියෙනවා. අපි ට්‍රැක්ටරයට සම්බන්ධ කරන කොටස් තමයි මුදුන් ඇමුණුම් ඒ වලින් වෙන්නේ. ඉතින් නගුල් හරවන්නේ මේක ඕන දිහාට හරවන්න පුළුවන්. ඒ වගේම අපිට ගැඹුර සීරු මාරු කර ගන්න පුළුවන් කොටස් මේකේ අන්තර්ගත වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ ජපාන් පරිවර්තන නගුල ප්‍රාථමික බිම් සැකසීමේදී ප්‍රධාන වශයෙන්ම මේකෙදි වෙන්නේ පස විවෘත කිරීම. පස අපි ගත්තොත් මේකේ පස අර ගැඹුරට ගිහිලා පස විවෘත වීමක් වෙන්නේ. පස පෙරලීම, කැඩීම, ඒ තුලින් පස විවෘත කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. ඉතින් ජපාන් පරිවර්තක නගුල ওই ටික තමයි ඔකට්ටිට දැනගන්න තියෙන්නේ. ඉතින් මේ කොටස් ටික පොඩ්ඩක් ඔයාට මතකයේ තියාගන්න මේ කොටස් තියෙනවා කියලා. අනිවාර්යෙන් මේ කොටස් එක්සෑම් වල එන්න පුළුවන් සහ මීට කලින් ඇවිල්ලාත් තියෙනවා. ඉතින් අපි නා ඊළඟ කොටසට යමු. right. අපි ඔන්න දැන් මේ විදිහට ප්‍රාථමික බිම් සැකසීම පිළිබඳව අපි කතා කරලා ඉවරයි. ඉතින් ප්‍රාථමික බිම් සැකසීමේදී ප්‍රධාන වශයෙන්ම මම කිව්වා පස විවෘත කිරීම, එහෙම නැත්නම් පස කැඩීම, පෙරලීම තුලින් පස විවෘත කිරීමක් කරනවා. ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ ළමයි දිවිතික බිම් සැකසීම උපකරණ. අපි බලමු මොකද්ද මේ දිවිතික බිම් සැකසීමක් කියන්නේ කියලා. කැට පොඩි කිරීම, මට්ටම් කිරීම, විපලැණි වැනි රළු කොටස් ඉවත් කිරීම, පස සියුම් ආදී කටයුතු සඳහා භාවිත කරන උපකරණ දිවිතික බිම් සැකසීමේ උපකරණ වේ. ඔව්. ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ දිවිතික බිම් සැකසීමේදී වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කිව්වොත්
ප්‍රාථමික බිම් සැකසීමෙන් පසුව සිදු කරන බිම් සැකසීම තමයි ඔය දිවිතික බිම් සැකසීම කියලා කියන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ බොහොම හරි සියුම් බිම් සැකසීමක් මේකෙදි ඉන්නේ. දැන් ඔකට මේ රූප සටහන් දැක්කම පේනවා හරි සියුම්. දැන් අපි ගත්ත ප්‍රාථමික බිම් සැකසීමේදී වෙන්නේ අපි කලින් රූප සටහන ඔකට මතක ඇති. හරි? මතක නැත්නම් ඔකට පොඩ මේ වීඩියෝ පොඩ පන්නලා බලන්න. කලින් අපි ගත්තොත් එහෙම මේ වෙන්නේ දැඩි බිම් සැකසීම. නමුත් දිවිතික බිම් සැකසීම වෙන්නේ හරි සියුම්. හරි ලාමක බිම් සැකසීමක් වෙන්නේ. ඒ කියන්නේ අර තද අපි ලොකු ප්‍රාථමික බිම් සැකසීමෙන් එන ලොකු කැට පිතා පොඩි කැට බවට පත් කිරීම, ඒ වගේම මට්ටම් කිරීම, ඉපැනැලි වැනි රළු කොටස් ඉවත් කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. මේක සියුම්ම තමයි මේ බිම් සැකසීම වෙන්නේ දිවිතික බිම් සැකසීම. ප්‍රාථමිකයේදී වෙන්නේ ඉතා දැඩිව, නමුත් දිවිතික බිම් සැකසීම ඉතාම සියුම් බිම් සැකසීමේ ක්‍රමයක්. මේකෙදි ප්‍රධාන වශයෙන් ගත්තොත් එම කැට පොඩි කිරීම, මට්ටම් කිරීම, ඉපැනැලි වගේ රළු කොටස් ඉවත් කිරීම, පස සියුම් කිරීම ආදී කටයුතු සඳහා භාවිත කරන උපකරණ වල තමයි මේ දිවිතික බිම් සැකසීම කියලා කියන්නේ. ඉතින් දිවිතික බිම් සැකසීම පිළිබඳව ඔබලට යම් අදහසක් ආවා මම හිතන්නේ මේ රූප සටහන් දැක්කාම. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔව්. දිවිතික බිම් සැකසීම උපකරණ ප්‍රධාන වශයෙන්ම අපිට බෙදන්න පුළුවන් සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ, මිනිස් බලයෙන් ක්‍රියා කරන උපකරණ සහ යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන උපකරණ. අපි ඉස්සෙල්ලා බලමු මේ සත්ත්ව බලයෙන් ක්‍රියා කරන උපකරණ මොනවද? ඔව්. මට්ටම් පෝරුව. එහෙම නැත්නම් මට්ටම් පෝරුව අපි තල පෝරුව කියලාත් කියනවා. ඒ වගේම බුරුම ඇනදත් පෝරුව. ඉතින් මෙම උපකරණ ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ මට්ටම් පෝරුව ගැන කතා කරොත් එහෙම ඉතින් මේවත් සත්ත්ව බලයෙන් තමයි, එහෙම නැත්නම් ගවයන් යොදාගෙන තමයි මේ උපකරණ ප්‍රධාන වශයෙන්ම අපි භාවිත කරන්නේ. හරි ක්‍රියාත්මක කරන්නේ ගවයන් යොදාගෙන. ඉතින් මේකෙත් අපි ගත්තොත් පෝරු ලෑල්ලක් තියෙනවා. අපි ගත්තොත් පෝරු ලීයක් අත කියලා කොටසක් තියෙනවා. ඉතින් මට්ටම් පෝරුවේදී ඉතින් ওই ටික තමයි දැනගන්න තියෙන්නේ. ඒ වගේම බුරුම ඇනදත් පෝරුව කියලා උපකරණයක් තියෙනවා. ඒ වගේම මෙම උපකරණ මඩගොවි තැනේදී බහුලව භාවිත කරනවා. ඔව් ප්‍රධාන වශයෙන්ම මඩගොවි තැනේ තමයි භාවිත කරන්නේ. අර පස සියුම්ම සකස් කිරීම. එහෙම නැත්නම් පස මට්ටම් කිරීම. අර මඩගොවි තැනේදී මට්ටම් කිරීම කියලා අපි කියනවා. ඒ සඳහා තමයි මේක භාවිත කරන්නේ. ප්‍රධාන වශයෙන් පස ගාන සමතලා කිරීම, පස ලිහිලා අර කියන්නේ සියුම්ම සකස් කිරීමට තමයි මේ උපකරණ දෙක භාවිත වෙන්නේ. ඉතින් එහෙනම් අපි ඊළඟ කොටසට යමු. right. ඔව්. මිනිස් බලෙන් ක්‍රියා කරන උපකරණ. ඔව්. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එම මේ පස දිවිතික බිම් සැකසීම. එහෙම නැත්නම් පස සියුම්ම සකස් කිරීම. එහෙම නැත්නම් අර ප්‍රාථමික බිම් සැකසීමේ තිබ්බ ලොකු කැට ටික කුඩා කැට බවට පත් කිරීම ප්‍රධාන වශයෙන් උදැල්ල භාවිත කරන්න පුළුවන්. මම උදැල්ල ගැන මහලු විස්තරයක් කරන්නේ නැහැ. මොකද ඔකට දන්නවා. උදැල්ල පිළිබඳව ඔකට දන්නවා. මම ප්‍රාථමික බිම් සැකසීමේ යම් පොඩි කුඩා විස්තරයක් ඔකට කරා. හරි උදළු මහලු දේවල් නෙවෙයි. ඔකට දන්නවා උදැල්ල මොකද්ද වෙන්නේ කියලා උදැල්ලෙන්. ඉතින් උදැල්ල කියන දේ අපි ගත්තොත් ප්‍රාථමික බිම් සැකසීමෙත් දාන්න පුළුවන්. ඒ වගේම ද්විතීක බිම් සැකසීමෙත් දාන්න පුළුවන්. උදැල්ල ගැන මම මෙතන මහලුකට කතා කරන්නේ නැහැ. right. ඊළඟ උපකරණ තමයි ළමයි මිනිස් බලෙන් ක්‍රියා කරන අත්‍රේකය කියන්නේ. අපි බලමු. ප්‍රාථමික බිම් සැකසීමෙන් පසු අත්‍රේකය යොදාගෙන ශේෂ්ත්‍රයේ ගල් මුල් ඉතිරි වල් පැල ඉපනැලි ඉවත් කිරීම, පස් කැට පොඩි කිරීම, පස මට්ටම් කිරීම ආදී කටයුතු කළ හැකියි. ඔව් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ අත්‍රේකය යොදාගෙන අපි ගත්තොත් එම මේ ප්‍රාථමික බිම් සැකසීමෙන් පසු අත්‍රේකය යොදාගෙන ප්‍රධාන වශයෙන් කරන්නේ මේ ගල් මුල් ඉතිරි වල් පැල ඉපනැලි ඒ වගේ දේවල් ඉවත් කිරීම, වගේ පස් කැට ලොකු විශාල පස් කැට පොඩි කිරීම, පස මට්ටම් කිරීම වගේ සියුම් කර්තව්‍යයන් කිරීම සඳහා තමයි මේ අත්‍රේකය යොදාන්නේ. මේ උපකරණ මිනිසා විසින් තමයි ක්‍රියාත්මක කරන්නේ ප්‍රධාන වශයෙන්. ඔකට දැකලා ඇති අත්‍රේකේ හාට මෙහාට අදිනවා දැකලා ඇති. හරි. ඒතර එතනදී කරන්නේ ප්‍රාථමික බිම් සැකසීම. දෙවෙනි එක අත්පෝරුව. විවගාවේදී පස තවදුරටත් මට්ටම් කිරීම දාගන්න. ඔව් ප්‍රධාන වශයෙන්ම විවගාවේදී ප්‍රාථමික බිම් සැකසීම සිදු කරාට පස්සේ මේ පස පොඩ්ඩක් අපි මට්ටම් කරගන්න ඕන. මේක පාත්ති දාලා ලස්සන මට්ටම් කරගන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි ප්‍රධාන වශයෙන් අත්පෝරුව දාන්නේ. මේ අත්පෝරුව කියන උපකරණ නම් දැමුත් ප්‍රධාන වශයෙන් භාවිතා වෙනවා වගා කරන ඒ ප්‍රදේශ ආශ්‍රිතව. හරි මම දැකලා තියෙනවා. පෞද්ගලිකව දැකලා තියෙනවා. ඉතින් මේකෙදී පෝරු තලය ප්‍රධාන වශයෙන් තියෙනවා. මෙතන මේ අත්පෝරුව අපි නම් කරලා තියෙනවා. රූප සටහනේ පෝරු තලය ඊළඟ පෝරු ලීය. ඉතින් පෝරු ලීයෙන් අල්ලගෙන තමයි මේක ප්‍රධාන වශයෙන්ම පෝරු ගන්නවා කියලා කියන්නේ. අපි ගමේ ගොඩේ පෝරු ගන්නවා කියලා කියන්නේ අත්පෝරුවෙන්. ඉතින් පස මට්ටම් කිරීම. නැත්නම් වීවගාවේදී පස ප්‍රධාන වශයෙන් වීවගාවේදී දාන්නේ අත්පෝරුව වීවගාවේදී පස තවදුරටත් මට්ටම් කිරීම තමයි දාගන්නේ. ඉතින් පෝරු තලයෙන් තමයි අර පස් ටික ඒ ගානට මට්ටම් වෙන්නේ. මොකද මඩ සහිත වීවගා කරන අනිවාර්යෙන් මඩ සහිත ජලය තමයි මඩ සහිත පස ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් එතනදී පෝරු තලෙන් ගානට ඒක සමතලා වෙලා පස සියුම්ම සකස් වීමක් සිදු වෙනවා අත්පොරුව මගේ. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔව්. දිවිතික බිම් සැකසීම උපකරණ ප්‍රධාන වශයෙන්ම යන්ත්‍ර බලෙන් ක්‍රියා කරන දිවිතික බිම් සැකසීම උපකරණ කියලා බෙදන්න පුළුවන්. මේකත් සිවුරෝධ ට්‍රැක්ටර් වලට සවි කරන උපකරණ. ඒ වගේම රෝද දෙකේ ට්‍රැක්ටර් වල සවි කරන උපකරණ බෙදන්න පුළුවන්. සිවුරෝධ ට්‍රැක්ටර් වලට සවි කරන උපකරණ ගත්තොත් කොකුණ අගුල
තැටි පෝරුව ඇනදත් පෝරුව එහෙම නැත්නම් රිජරය කියන ප්‍රධාන උපකරණ හතර යොදා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සිවුරෝ ට්‍රැක්ටර් වලට තමයි මේ උපකරණ හතර ප්‍රධාන වශයෙන්ම සම්බන්ධ කරලා අපි ක්‍රියාත්මක කරන්නේ. රෝද දෙකේ ට්‍රැක්ටර් සවිගෙන උපකරණ ගැන කතා කරන රොටවේටරේ ප්‍රධාන වශයෙන් ඇනදත් පෝරුව කියන උපකරණ රෝද දෙකේ ට්‍රැක්ටර් සඳහා යොදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු සිවුරෝද ට්‍රැක්ටර් වලට සම්බන්ධ වෙන උපකරණ. ඉස්ලාම් අපි ගන්න කොකුණගුල පිළිබඳ. රයිට්. කොකුණගුල. මේ තියෙන ළමයි කොකුණගුල. හරි. ඉතින් කොකුණගුල තමයි මේ තියෙන්නේ. මේකෙදි වෙන්නේ බොහොම සරල දෙයක්. වෙන කියන පස සියුම්ම සකස් කිරීම තමයි මේකෙදි වෙන්නේ. කැට පොඩි කිරීම. අර ප්‍රාථමික විසකීමේ තිබ්බ ලොකු කැට පොඩි කිරීම ලොකු කැට පොඩි කරලා වල් පැල ඇටි ඉපනැලි මේ වගේ දේවල් ඉවත් කරලා පස සියුම්ම සකස් කිරීමක් තමයි වෙන්නේ. අවසාන විදිහට පාත්ති දාන මට්ටම දක්වා පස සකස් කිරීම තමයි වෙන්නේ. මේකෙදි ප්‍රධාන වශයෙන් ඇමුණුම කියලා කොටසක් තියෙනවා. ඉතින් ඔය කොටස තමයි ප්‍රධාන වශයෙන්ම සිවුරෝ ට්‍රැක්ටර් සම්බන්ධ වෙන්නේ. ඒ වගේම නගුල් බඳ තියෙනවා. නගුල් බඳට තමයි මේ නගුල් තල ඒ වගේ දේවල් සම්බන්ධ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම. ඒ වගේම නගුල් තල තියෙනවා. ඉතින් නගුල් තල වලින් තමයි ප්‍රධාන වශයෙන් මේ බිම් සැකසීමේ කටයුත්ත කාර්යය සිදු වෙන්නේ. ඉතින් තුන් සංදි ඇමුණුම එහෙනම් 3 point hitch සිවුරෝද ට්‍රැක්ටර් වලට සවි කරා. ඒ කියන්නේ තුන් සංදි ඇමුණුමෙන් තමයි ප්‍රධාන වශයෙන්ම සිවුරෝද ට්‍රැක්ටර් වලට සවි කරන්නේ මේ උපකරණය. ඉතින් කොකුණගුල කියන උපකරණය. ඉතින් ඔකට මම හිතන්නේ පැහැදිලි වෙන ඉතින් මහා ලොකු විස්තරයක් මේවා කරන්න නෑ. මහා ලොකුට ඉතින් ওই ටික තමයි ඔකට කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ කොටස යමු. තැටි පෝරුව. තැටි පෝරුව ප්‍රධාන වශයෙන් ගත්තොත් මේකේ මේකත් ද්විතික බිම් සැකසීමේදී සිවුරෝද ට්‍රැක්ටර් වලට භාවිතා කර අමුණා භාවිතා කරන උපකරණය. ප්‍රධාන වශයෙන් මේකේ ඇමුණුම තියෙනවා. ඇමුණුමෙන් වෙන්නේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම සිවුරෝද ඒ ට්‍රැක්ටරේට සම්බන්ධ කිරීම. ඒ වගේම බඳ තියෙනවා. හරි. ඒ වගේම තැටි තියෙනවා. ඉතින් මේ බඳට තමයි මේ තැටි ටික සම්බන්ධ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම. මේ ඉදිරි ඇති තැටි වලින් පස් කැට පොඩි කරලා. ඔව් මේකේ අපි ගත්තොත් මේකේ මේ ඉදිරියේදී එහෙම තමයි තැටි බෝරුවේ ඉදිරියේ තියෙන තැටි වලින් ප්‍රධාන වශයෙන් කරන්නේ පස් කැට පොඩි කිරීම. ඒ වගේම පසුපස උ තැටි වලින් පස සමතලා කිරීමක් තමයි ප්‍රධාන වශයෙන්ම මේකෙදි කරන්නේ. හරි. එහෙනම් මම හිතනවා කට්ටියට පැහැදිලි නැති කියලා. මේක මහා ලොකු දෙයක් නෑ. හරි සරල දෙයක් තියෙන මේ තැටි බෝරුවෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ ද්විතික බිම් සැකසීමේ මම කලින් කතා කරමු. පස සියුම්ම සකස් කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. බොහොම සරලව පස සියුම්ම සකස් කරලා එතන පාතු බිම් සැකසීමේදී තිබ්බර විශාල ඒ පස් කුට්ටි විශාල පස් කුට්ටි දා කුඩා පොඩි කොටස් බවට කඩලා ඒ ඉපනැලි කොටස් වල් පැලෑටි වගේ දේවල් ප්‍රධාන වශයෙන්ම ඉවත් කරලා පස සියුම්ම සකස් කිරීමක් තමයි මේ තැටි බෝරුවේදී ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඉතින් මේක සිවුරෝද ට්‍රැක්ටර් එහෙම නැත්නම් යන්ත්‍ර බලයෙන් යොදා ගන්න. එහෙම නැත්නම් සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා යොදා ගන්න ලබන උපකරණයක්. මේකදී මම නැවතත් කිව්වොත් එම මේ අපි ගත්තොත් මේ ඉදිරියේ තියෙන තැටි වලින් හරි මේ තැටි බෝරු ඉදිරියේ තියෙන තැටි වලින් පස් කැට පොඩි කිරීමක්. ඒ වගේම පිටුපස තියෙන තැටි වලින් පස සමතලා කිරීමක් තමයි මේකදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඔව්. ඇනදත් පෝරු. ඉතින් මේකත් ප්‍රධාන වශයෙන්ම සිවුරෝ ට්‍රැක්ටර් වලට සම්බන්ධ කරලා මේ ඇනදත් පෝරු කියන දේ අපි ගත්තොත් එම දෙරෝ ට්‍රැක්ටර් වලට එහෙම නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටර් වලට සම්බන්ධ කරන්න පුළුවන්. ඇනදත් පෝරුවෙන් වෙන්නේ අපි බලමු යකඩ රාමුවකට සවි කරන ලද කොකු පෙලි 3කින් පමණ සමන්විත වේ. කලින් සීසාන් ලද ඉඩමක කැට පොඩි කිරීම මුල් ඉපනැලි ඉවත් කිරීම මූලික පොහොර මිශ්‍ර කිරීම වැනි කාර්යයන් සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිත වෙනවා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් මේ කොකු පෙලි ප්‍රධාන වශයෙන්ම 3ක් තමයි තියෙන්නේ. මේකෙදි ඇනදත් කියලා කියන්නේ නිකන් අර දත් වගේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඒවා. ඒ වගේම රාමුවක් තියෙනවා. මේ රාමුවෙන් තමයි මේ උපකරණ ශක්තිමත් වෙලා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ මිටක් තියෙනවා. ඒ වගේම ට්‍රැක්ටරයට සම්බන්ධ කරන ඇමුණුම කියන කොටස තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අර පස සියුම්ම සකස් කිරීම, ඒ වගේ කැට පොඩි කිරීම, මුල් එපැනැරි ඉවත් කිරීම, ඒ වගේ මූලික පොහොර මිශ්‍ර කිරීම වැනි කාර්යයන් මේ ඇනදත් පෝරුවෙන් කරනවා. මේක දෙරෝද ට්‍රැක්ටර් එහෙම නැත්නම් රෝද දෙකේ ට්‍රැක්ටරය සම්බන්ධ කරන්න පුළුවන් සිවුරෝ ට්‍රැක්ටරයට වගේම. එහෙනම් ඊළඟ කොටස යමු. රිජරය. රිජරයත් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේක ඇලි වැටි දැමීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් යොදාගන්නේ. ඉතින් අපි බලමු. රිජරයත් ප්‍රධාන වශයෙන් අපි සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා අපිට භාවිත කරන්න පුළුවන්. වැටියා කාණු ආකාරයට පාත්‍ය සැකසීමට බාධා කරයි. රිජරේ ඉදිරිපසට ගමන් කරන පස් පිඩැලි දෙපසට පෙරලීම නිසා කාණුවක් හා වැටි දෙකක් ඇති වී ගල් මුල් සහිත භූමියේදීම අපහසුවේ මද වශයෙන් තෙත්තු පස්වල කාර්යක්ෂමතාවය ඉතා වැඩියි. මේකෙදිත් අපි ගත්තොත් ඇමෝනුම තියෙනවා. ඒ වගේම හැන්ඩලේ කියලා කොටසක් තියෙනවා. සහ රිජරය කියන කොටසක් තියෙනවා. මේ රිජරේ කියන කොටසෙන් තමයි මේ පහළ තියෙන රිජරේ කියන කොට නම් කරලා තියෙන කොටසෙන් තමයි ඔය මේ වැටි හා කාණු ආකාරයට පාත්‍ය සකස් කිරීමක් වෙන්නේ. පාත්‍ය දෙමින් සඳහා තමයි යොදාගන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රාථමික බිම් සැකසීම කරලා ඒ කැට ටික පොඩි කරලා ඒ ටික උනාට පස්සේ ඔක්කොම පස සිවුම සකස් කිරීමට පස්සේ අනිවාර්යෙන් අපි පාත්‍ය දා ගන්න ඕන. මොකද පාත්‍ය වල තමයි අපි වගා කිරීම කරන්නේ. ඉතින් පාත්‍ය දැමීම සඳහා අපි දාන වශයෙන්ම රිජරය කියන උපකරණය තමයි භාවිත වෙන්නේ. මේක සිවුරෝ ට්‍රැක්ටර් වලට සම්බන්ධ කරලා තමයි මේ උපකරණයත් ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නේ.
ඉතින් ඔය ඕක කටි දැනගන්න මේ කොටස් ටික නම් කිරීම තමයි දාලා තියෙනවා නම් කරලා දාලා තියෙනවා රූප සටහන ඒ රූප සටහන ඔකට අනිවාර්යයෙන්ම ඔකට හොඳට බලා ගන්න. හරි ඕවා නම් කරන්න එන්න පුළුවන්. මොකද මේවා ඇවිල්ලක් තියෙනවා මීට කලින් මම දැකලා තියෙනවා මීට කලින් අවුරුදු වල මේ උපකරණ ටික ඇවිල්ලා දිනවා. ඉතින් ඒකින්ද මේවා හොඳට බලා ගන්න. හරි? right. අපි ඊළඟ කොටසට යමු. right. රෝඩ් එකේ ට්‍රැක්ටරය සම්බන්ධ කර දිවිතික බිම් සැකසීම උපකරණ. ඔව්. ඉතින් අපි බලමු දැන් අපි කලින් කතා කරේ රෝද 4 ට්‍රැක්ටරේ දැන් අපි කතා කරන්නේ රෝද 2 ට්‍රැක්ටරයට සම්බන්ධ කරන දිවිතික බිම් සැකසීමේ උපකරණ මොනවද කියලා. right. අංක එක රොටාවේටර්. මේකට අපි භ්‍රමණ පෝරුව කියලාත් කියනවා. මොකද මේක වෘත්තාකාර නිකන් මේ ඔකට පේනවා මේ රූප සටහන පළවෙනි රූප සටහන මේක වෘත්තාකාර තමයි තියෙන්නේ. ඉතින් මේක භ්‍රමණය වෙනවා. ඒකින්ද භ්‍රමණ පෝරුව කියලා කියනවා සහ රොටාවේටරේ තමයි මේකට හරි නම සාමාන්‍යයෙන් කියන්නේ රොටරි කියලා කියන්නේ ගාමේ නම් මේක අපි ඉගෙන ගන්න රොටාවේටරේ කියලා තමයි මේක සාමාන්‍යයෙන් අපි මේක උච්චාරණය කරන්නේ. අපි බලමු රොටාවේටරේ මොකක්ද වෙන්නේ කියලා. හැඩලෑන් ලකුණු යොදා බිම් සකස් කිරීමෙන් පසු ශේෂ්ඨ විශාල පස් පිඩැලි පවතී. මේවා ඊතා සියුම් පරිදි කුඩා කිරීමට වල් පැලෑටි විනාශ කර කාබනික ද්‍රව්‍ය ලෙස පසුදුරට යැවීමත් භාවිත කළ හැකි උපකරණයකි. රොටාවේටර් මේ ට්‍රැක්ටරය සවි කිරීම ඉතා පහසුය. භූමි රෝධය උස් පහත් කිරීමෙන් පස මට්ටම් කර ගැඹුර තීරණය කළ හැකිය. රොටාවේටර් විභාගාවේදී මඩ කිරීමටද බහුලව උපයෝග කරගන්නවා. ප්‍රධාන වශයෙන් ඉතින් රොටාවේටර් වෙන්නේ ප්‍රාථමික බිම් සැකසීමේදී අර විශාල ඉතුරු වෙන විශාල කැට පොඩි කරලා හරි එතනදී වල් පැලෑටි වගේ දේවල් පසට යට කරලා කාබනික පොහොරක් විදියට පසදුරට යැවීමත් ඒ වගේම මේකෙදි ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන් වල් පැලෑටි විනාශ කිරීම ඒ වගේම විශාල පස් මම කලින් කතා කරා වගේ විශාල පස් පිටැලි කුඩා කොටස් බවට බිඳහෙලීම වගේ දේවල් තමයි මේකෙදි ප්‍රධාන වශයෙන්ම භාවිත වෙන්නේ. ඉතින් රොටරේටර් මේ ට්‍රැක්ටරේ සවි කිරීම ඉතා පහසුයි. ඔව් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් මේ ට්‍රැක්ටරේ සම්බන්ධ වෙන ඉතා පහසුයි. ඒ වගේම මේකෙදි රෝදය තියෙනවා. අපි ගත්තොත් රොටරේටරේ ගත්තොත් මේ තියෙනවා ප්‍රධාන වශයෙන් මේ රෝදයක්. ඉතින් මේ රෝදය උස් පහත් කිරීමෙන් ඒ පස මට්ටම් කරන ගැඹුර ප්‍රධාන වශයෙන් තීරණය කරන්න පුළුවන්. අඩු ගැඹුරක්ද වැඩි ගැඹුරක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් රොටරේටර් ප්‍රධාන වශයෙන්ම මම මේ උපකරණේ පෞද්ගලිකව දැකලා තිනවා. මඩ විභාගාවෙන් මඩ කිරීමට තමයි බහුලව මේ උපකරණත් භාවිතා වෙන්නේ. ඉතින් මේ උපකරණ ගත්තොත් මේක යම් ආවරණයකින් ආවරණය කරලා තියෙන්නේ. ඒතකොට මේ උපකරණය මේ තියෙන්නේ ඔකට මේ ට්‍රැක්ටරේ දේරෝ ට්‍රැක්ටරේ සම්බන්ධ කරලා තියෙනවා මේ උපකරණේ. ඉතින් මේක ආවරණය කරලා තමයි තියෙන්නේ. මේකෙදි කොටස් ගත්තොත් වම් පස සහ දකුණු පස තල කියලා ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකක් තියෙනවා. එතකොට මේකෙදි දම්වැල් කවරයක් තියෙනවා. ඒ වගේම තල තියෙනවා. මේ තල වලින් තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එහෙම ඔය මේ දිවිතික බිම් සැකසීමේ එහෙම තමයි බිම් සකස් කිරීමේ කටයුත්ත ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඒ වගේම ඇමුණුම් දණ්ඩක් කියලා තියෙනවා. මේ ඇමුණුම් දණ්ඩ තමයි මේ තල ටික සම්බන්ධ කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ වම් පස දකුණු පස තල කියලා ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ වගේම දන්වැල් කවරෙන් තමයි මේක භ්‍රමණය වීමක් වෙන්නේ. ඒක භ්‍රමණ පෝරුව කියලා කිව්වා. ඉතින් භ්‍රමණය වීමක් තමයි මේකෙදි වෙන්නේ. ඉතින් ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා තමයි මේ උපකරණේ ප්‍රධාන වශයෙන්ම අපි භාවිතා කරන්නේ. එහෙනම් ඊළඟ කොටසට යමු. right. ඇනදත් පෝරුවත් අපි ගත්තොත් දෙරෝත් ට්‍රැක්ටරයට සම්බන්ධ කරලා මේක ඇනදත් පෝරුව කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා මීට කලින් සිවුරෝල් ට්‍රැක්ටර යටතේ. හරි. ඒතර ඒකත් ඔකට මතක තියාගන්න. එහෙනම් අපි යමු අතුරියත් ගෑම උපකරණ. එහෙනම් පශ්චාත් බිම් සැකසීමේ උපකරණ මොනවද කියලා බලමු. භෝගාවක් අතර පස බුරුල් කිරීමට වල් පැලෑටි පාලනය කර ගැනීමට පසට කාබනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට භාවිත කරන ලබන උපකරණ අතුරියත් ගෑම උපකරණ ලෙස හැඳින්වෙනවා. අතුරියත් ගෑම කියලා කියන්නේ ළමයි ප්‍රධාන වශයෙන්ම අපි ගත්තොත් එහෙම අපි ගත්තොත් බිම් සකස් කිරීමෙන් පසුව පසට සිදු කරන ලබන ක්‍රියා. ඒ කියන්නේ බිම් සකස් කරලා භෝග සංස්ථාපනය කරාට පස්සේ භෝගත් පැලවෙලා ඒ භෝග අතර පසට සිදු කරන ලබන ක්‍රියා තමයි ප්‍රධාන වශයෙන්ම අතුරියත් ගෑම කියලා කියන්නේ. අතුරියත් ගෑමට ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම පොහොර යෙදීම වල් පැල අපි ගත්තොත් එහෙම පොහොර පසට මිශ්‍ර කිරීම, ඒ වගේම වල් පැල පාලනය. හරි. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. කියන්නේ භෝග වගාවෙන් පසු එහෙම නැත්නම් පශ්චාත් බිම් සැකසීම උපකරණ. මේ වචනේම අදහස් දෙන අතුරියත් ගෑම කියන්නේ බිම් සැකසීම සිදු කරායින් පස්සේ භෝග සංස්ථාපනය කරලා එහෙම නැත්නම් භෝග වගාවක් අතර ඒ පස බුරුල් කිරීම, හරි භෝග වගාවක් අතර ඒ පසේ වල් පැලෑටිවත් කිරීම, ඒ වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් පසට පොහොර වගේ දේවල් මිශ්‍ර කිරීම, පස බුරුල් කිරීම, මේ වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් අතුරියත් ගෑමට අයිති වෙන්නේ. ඉතින් අතුරියත් ගෑමත් ප්‍රධාන වශයෙන් බිම් සකස් කිරීමක් යටතේ තමයි මේකත් ගැනෙන්නේ. ඉතින් බලමු මේ අතුරියත් ගෑමේ උපකරණ කියන්නේ මොකක්ද කියලා. භෝග වගාවක් අතර පස බුරුල් කිරීමට වල් පැලෑටි පාලනය කර ගැනීම, පසට කාබනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට භාවිත කරන උපකරණ අතුරියත් ගෑම උපකරණ ලෙස හැඳින්වෙනවා. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් භෝග වගාවක් අතර මේ පස බුරුල් කිරීමටත්, ඒ වගේම වල් පැලෑටි පාලනය කර ගැනීමටත්, ඒ ඊට අමතරව කාබනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට භාවිත කරන ලබන උපකරණ අතුරියත් ගෑම උපකරණ ලෙස හැඳින්වෙනවා. එම උපකරණ පහත පරිදි ප්‍රධාන වශයෙන් අත්මුල්ලුව සහ උදැල්ල කියන කොට උපකරණ අපිට ගන්න පුළුවන්. දැන් ඔකට තියෙන කොට හොඳට මතක තියාගන්න මේ උදැල්ල කියන කොටස.
හරි මේ උදැල්ල කියන උපකරණය. හරි මේ උදැල්ල කියන උපකරණය අපි ගත්තොත් ප්‍රාථමික බිම් සැකසීමේදී ගත්තා. ද්විතීක බිම් සැකසීමේදී ගත්තා. අපි ගත්තොත් අතුරියත් යාම උපකරණයක් විදිහටත් මේ උදැල්ල කියන උපකරණය ගන්නවා. එතකොට මේ කොටස් තුනටම ගන්න පුළුවන් ප්‍රාථමික සහ ද්විතීක ප්‍රාථමික ද්විතීක අතුරියත් යාම කියන මෙන්න මේ බිම් සැකසීම ආකාර තුනටම ගන්න පුළුවන්. අවස්ථා තුනටම මේ උදැල්ල කියන උපකරණය බාධා කරන්න පුළුවන්. අත්මුල්ල කියන එකත් ඔකට දෙකක් දෙනවා නිකන් මුල්ලුව. හරි අත්මුල්ලුව කියන එක ඔකට මම හිතන් දැකලා ඇති මට අත්මුල්ලුවේ රූප සටහනක් දාන්න බැරි වුණා. අපි ගත්තොත් මීට අමතරව පහත උපකරණ භාවිතා වේ. හරි අපි බලමු. ජපාන් රෝටරි වීඩරේ. වීවගාවේ වල් පැලෑටි මර්දනයට භාවිතා කරයි ගොයම් පේලි අතර මේ තල්ලු කරන යාමෙන් දැති රෝද වලට වල් පැලෑටි කැඩි ගැලවි පසට යට වේ. ප්‍රධාන වශයෙන් ජපාන් රෝටරි වීඩරේ වීවගාවේ තමයි මේක යොදාගන්නේ. ඉතින් වීවගාවේ තියෙන වල් පැලෑටි මර්දනය කිරීම සඳහා තමයි ප්‍රධාන වශයෙන් භාවිත වෙන්නේ. ඉතින් ගොයම් පේලි අතර මේක තල්ලු කරගෙන යන ගොයම් පේලිට හදලා තියෙන ඒ පිළිවෙලකට ගොයම් හදලා තියෙනකොට ඒ පේලි අතර තල්ලු කරගෙන යන්නේ. මේ ජපාන් රෝටරි වීඩරේ තල්ලු කරගෙන යන්නේ මේ දැති අපි ගත්තොත් මේ ජපාන් රෝටරි වීඩරේ දැති තියෙනවා. ඉතින් මේ දැති වලට වල් පැලෑටි කැඩිලා ගැලවිලා පසට යට කිරීමක් තමයි වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ වී වගාව අපි ගත්තොත් පිළිවෙලකට ගොයම් වගා කරලා තියෙන ඉඩමක ප්‍රධාන වශයෙන් ඒ අතර වල් පැලෑටි තියෙන්න පුළුවන්. ඉතින් මේ වල් පැලෑටි මර්දනය කිරීම සඳහා මේක ඉදි කරන්නේ ජපාන් රෝටරි වීඩරය ඒ අතර තල්ලු කරගෙන යනවා. තල්ලු කරගෙන ගියාට පස්සේ ඉතින් පසට යටවීමක් තමයි වෙන්නේ. අර වල් පැලෑටි ගැල්ලා කැඩිලා පසට යටවීමක් තමයි එන්නේ. ඉතින් ඒ තුලින් වල් පැලෑටි මර්දනය වෙනවා. ප්‍රධාන වශයෙන් වී වගාවේ තමයි ජපාන් රෝටරි වීඩරේ යොදා ගන්නෙ. එන අපි ඊළඟ ප්‍රශ්නය. ඔව්. හෝ උපකරණ. ඉතින් හෝ උපකරණත් ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මේකට කියනවා හෝ උපකරණ. එහෙම නැත්නම් අදින වර්ගයේ අත්උදුරු කියලා කියනවා. අපි බලමු හෝ උපකරණ කියන්නේ මොනවද කියලා. මේවත් අතුරියත් යාම උපකරණ වල තමයි වැටෙන්නේ. මේවා අතින් ක්‍රියා කරන සරල සහැල්ලු උපකරණ වේ. විශේෂයෙන් ගොඩ බෝගල වල් මර්දනය භාවිතා වේ. ප්‍රධාන වශයෙන් අපි ජපාන් රෝටරි වීඩරේ කතා කරේ මඩ ඉඩමක. එහෙම නැත්නම් වී වගාවේදී. නමුත් මේ හෝ උපකරණ ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ගොඩ බෝගල වල් මර්දනය සඳහා. පේලිය අතර වල් නෙලීමටත් බීජ සිටුවීමට සුසු කුඩා ඇලි සැකසීමට දාන්නේ. ප්‍රධාන වශයෙන්ම බීජ සිටුවීම සඳහා. සමාන බීජ සිටුවීම සඳහා මේ ඇලි සකස් කිරීම සඳහා එහෙම නැත්නම් කුඩා ඇලි සකස් කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම මේ හෝ උපකරණ යොදා ගන්නවා. හෝ උපකරණ කියලා ඔක තියෙනවා විවිධ උපකරණ චොපින් හෝ කිකේ විවිධ උපකරණ තියෙනවා. හරි ඉතින් මෙතනදී ඔකට මම දෙනවා හෝ උපකරණ කියලා. අපි බලමු. මිරිස් මුං උඳු කවුපි බඩරුව ආදී බෝගට වල් නෙලීමට භාවිත කළ හැකිය. පොහොරේදීම පස බුරුල් කිරීම හා පොහොර පසන මිශ්‍ර කිරීමට යොදා ගන්න. ප්‍රධාන වශයෙන් මිරිස් මුං උඳු කවුපි බඩෙනුගු ආදී බෝගල වල් නෙලීම සඳහා මේ හෝ උපකරණ භාවිත කරන්න පුළුවන්. ඒ වගේම පොහොරේදීමත් ඒ වගේම පස බුරුල් කිරීම හා පොහොර මිශ්‍ර කිරීමටත් මේ හෝ උපකරණ අපි ප්‍රධාන වශයෙන්ම භාවිත කරනවා. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටස යමු. ඔලමයි. දැන් අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්ත බිම් සැකසීම උපකරණ මෙතන පොඩි ෂෝට් නෝට් එකක් ගන්න. මේක ෂෝට්ව තියෙනවා. හරි බොහොම සරලව ෂෝට් විදිහට තියෙනවා. ඉතින් මේ ටික කොට ලියාගත්ත පොතක ඔකට හොඳට මේක පැහැදිලි වෙනවා. මොකද්ද මේ බිම් සැකසීම උපකරණ කියන එක එකම තැනකින්. මොකද එකම තැනකින් මේ ටික මේවා වෙනවා. මොකද අපි ඒ දවස්වල බිම් සැකසීම උපකරණ මම මතක තියාගෙන එන ගේමක් දුන්නා. ඒතකොට දැන් ඔයාලට මේ උපකරණ බොහොම සරලව බොහොම මේ ෂෝට් විදියට මෙතන මම දාලා දිනවා. හරි මෙතනදී ප්‍රධාන වශයෙන් බිම් සැකසීම උපකරණ ගැන කතා කරොත් ප්‍රාථමික බිම් සැකසීම උපකරණ කියන යොදාවන අවස්ථාවන බිම් සැකසීම උපකරණ වර්ග කරලා ද්විතීක බිම් සැකසීම උපකරණ සහ අතුරියත් යාම උපකරණ කියලා. ඊට අමතරව අපි ගත්තොත් එම යොදාවන ලබන බලය අනුව මේ උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා යොදාවන බලය අනුව කතා කරා මිනිස්ත්‍රමය සත්ත්වශ්‍රමය සහ යාන්ත්‍රික බලය කියලා. ඒ අනුව ප්‍රාථමික බිම් සැකසීම උපකරණ ගත්තොත් මිනිස්ත්‍රමේදී අපි කතා කරා උදැල්ල මුල්ව සහ යකඩ ඉන්න. ඒ වගේ සත්ත්වශ්‍රමය යොදාවන ලබන උපකරණ විදිහට ගැමිලී නගුල සැහැල්ලු යකඩ නගුල. ඒ වගේ යාන්ත්‍රික බලය යටතේ අපි තැටි නගුල මෝල්ඩ් බෝඩ් එහෙම නැත්නම් හැඩලෑලි නගුල එහෙම නැත්නම් ජපාන් පරිවර්තක නගුල කියලා මේකට කියනවා. ඒක අපි කතා කරා. මේකදී මම දැන් මේ මෝල්ඩ් බෝඩ් එහෙම නැත්නම් හැඩලෑලි නගුල කියලා තමයි මෙතනදී මම දැම්මේ. ඒ වගේම දීතික බිම් සැකසීම උපකරණ ගැන කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන් ඒකත් මිනිස්ත්‍රමය සහ සත්ත්වශ්‍රමය යාන්ත්‍රික බලය කියලා උපකරණ නම් කරන්න පුළුවන්. මිනිස්ත්‍රමයට උදැල්ල මට්ටම් පෝරුව ආත්‍රයේකේ ප්‍රධාන වශයෙන් කතා කරා. සත්ත්වශ්‍රමය යතේ මට්ටම් පෝරුව තැටි පෝරුව බුරුම ඇනදත් පෝරුව කතා කරා. ඒ වගේම යාන්ත්‍රික බලය යොදා ගන්න ලබන උපකරණ තැටි පෝරුව රොටරේටරේ කොකුණගල සහ කොකුණගල සහ දුණු දත් පෝරුව කියන උපකරණ මම කතා කරා. ඒ වගේම අතුරියත් යාම උපකරණ ගැන කතා කරොත් එimhe හෝ උපකරණ උදැල්ල අත්මුල්ල වල් නෙලන යන්ත්‍ර. ඉතින් ওই ටික තමයි ප්‍රධාන වශයෙන්ම බිම් සැකසීමේ උපකරණ වලට එන කොටස. මම හිතනවා බොහොම වැදගත් කොටසක් මම කිව්වේ. බොහොම ෂෝට් මම කිව්වා බොහොම වැදගත්. ඉතින් මේ වීඩියෝ එක බලලා බිම් සැකසීමේ පාඩම එහෙම තමයි අපි ගත්තොත් මේ බිම් සැකසීම උපකරණ පිළිබඳ යම් ප්‍රශ්නයක් આવුත් අනිවාර්යයෙන් එන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකක් එන්න පුළුවන්. රචනා එකක් එන්න පුළුවන්. අපි ගත්තොත් මේ MCQ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඔබට
ඒ අදාළ ප්‍රශ්න බොහොම ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් නැවතත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු අදට මම සමුගන්නවා. එහෙනම් සුබ දවසක් වේවා. BSC Drive සිංහල YouTube නාලිකාව නැවතත් කියන්නේ subscribe කරන්න. ඉතින් ඔකටට වැදගත් වේවි දිරියේදී මේ වගේ වීඩියෝ ආපු ගමන් ඔකටට බලන්න පුළුවන්. එහෙනම් සුබ දවසක් වේවා.